සංකේන් රාසමානික මන්ත්‍රීතුමා විනාඩි 8යි. Thank you, Honorable Deputy Speaker. Today in this House, as we debate about some of the government notifications on National Gem and Jewellery Authority Act, Foreign Exchange Act, and Sri Lanka Export Development Act, it's important to understand that all these things that relate to foreign exchange don't just depend on things that we do, such as I have seen that taxes have been changed and so on and so forth. And this economy depends on a lot more things than what we decide inside the country. Before I get on to that, just a few doubts that people had about these matters that I'd like to say in Sinhala. ඇත්තටම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ මම දැක්කා මේ ජෙම් ඇන්ඩ් ජුවෙලරි ගැන කුළුණක් හදනවා කියලා. මම දැන් ජනතාවට ලොකු බයක් තියෙනවා මේ කුළුණත් ඇවිල්ලා අර කොළඹ නෙළුම් කුළුණ වගේ වෙයි කියලා. මොකද it could also become a white elephant with 348 million of money spent from the Gem Corporation, because it would be better off if it's built somewhere closer to the airport, because that will be a safety issue as well. And there's also taxes about 50% for Palmyra based arak and 70% for toddy, I think. But in Jaffna, if you see, there are so many Palmyra trees which are not even being used. යාපනයේ තියෙන තල් ගස් වලින් මේ වගේ දේවල් නිකුත් කරන්න, නිෂ්පාදනය කරන්න තවත් මේ රජේ උනන්දු වෙන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේ කියනවා. හැබැයි මේ Foreign Exchange Act එක ගැන කතා කරනකොට Foreign Exchange Act එකත් එක්ක මේ දවස්වල සමගාමීව යනවා ජෙනීවා වල මානව හිමිකම් කොමිසම. මේ මානව හිමිකම් කොමිසම කියන්නේ ඇත්තටම මේ දැන් ලංකාවේ මානව හිමිකම් කොමිසම කියන්නේ ලංකාවට විරුද්ධ මානව හිමිකම් කොමිසමක් බවට තමයි මේක ලංකාවේ ජනතාවට පෙන්වන්නේ. ඇත්තටම ලංකාවේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම නවත්තන්න ඕනේ කියන එක තමයි අපේ පරමාර්ථය. මානව හිමිකම් කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම අයිති දෙයක්. අපි දන්නවා මේ ලංකාවේ දැන් ඉන්න අග්‍රාමාත්‍යතුමා තමයි ඉස්සෙල්ලාම මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව අපිට පෙන්නලා දීලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්න ජනතාවට මෙහෙම දෙයක් තියෙනවා කියලා, ජෙනීවා කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ මානව හිමිකම් ගැන කතා කරනකොට 2009 යුද්ධය අවසාන යුද්ධ වෙච්ච කාලේ සිදුවෙච්ච මානව හිමිකම් ගැන ගොඩක් මානව හිමිකම් ගැන ගැටලු තියෙනවා. හැබැයි ඊට අමතරව රතුපස්වල සිදුවීම, වැලිකඩ සිදුවීම, වැලිකඩ ෂූට් අවුට් එක, ඊට අමතරව මේ ළඟදී සිදුවෙච්ච මහර බන්ධනාගාරයේ සිදුවීම, ජනාසා බෙරියල්, මේ වගේ මානව හිමිකම් කියන එක මේ ලංකාවේ සියලු දෙනාටම පොදු දෙයක්. මොකද ලංකාව අද ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න තරුණ තරුණියන් ගත්තොත් එහෙම ගොඩක් තරුණ තරුණියන් කියන්නේ ඇහුවොත් එහෙම අපි කැනඩා යන්න කැමති, නැත්නම් ඕස්ට්‍රේලියා යන්න කැමති, යුරෝපයට යන්න කැමති. මං හිතන්නේ ඉතින් මෙහි ඉන්න മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ ගොඩක් මුදල් තියෙන ව්‍යාපාරිකයන්ගේ පුතාලට දුවලට විදේශගත වෙලා තමන්ගේ ජීවිතයක් විදේශ රටක පටන් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ජීවත් වෙන ඉතාමත් යට පහත් මට්ටමේ ආදායම් තියෙන පවුල් ළමයි තාසයි කැනඩා යන්නේ. ඇයි ඒ කැනඩා යන්න ආස? අපි හිතලා බැලුවොත් එimhe කැනඩා වගේ රටවලට යන්න ආස. මොකද කැනඩා වගේ රටවල මානව හිමිකම් තියෙනවා. ඕස්ට්‍රේලියා වගේ රටවල මානව හිමිකම් වලට ගරු කරන රටක්. ඉතින් රටවලදී ඇත්තටම අපිට මේ මානව හිමිකම් කියන දේ නැතුව මං හිතන්නේ නැහැ ලංකාවේ ආර්ථිකයක් කියලා දෙයක් හදන්න පුළුවන් කියලා. මොකද ලංකාවේ ආර්ථිකේ මානව හිමිකම් කියන දේ ඒක දෙකම එකට යන දෙයක්. දැන් අද බැලුවොත් එහෙම ලංකාවට ආධාර දෙන රටවල් 1980 ගණන් වලින් පස්සේ ලංකාවට කිසිම රටක් ආධාරයක් දීලා නැහැ. හරි, ඒ කියන්නේ බටහිර රටවල් වලින් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ මානව හිමිකම් කොමිසමේ ඉදිරි අනාගතයේදී අපි මානව හිමිකම් වලට අපි ගරු කරන්නේ නැත්නම් ඉදිරි අනාගතයේ GSP+ වගේ දේවල් උනත් අයින් කරොත් එහෙම ලංකාවේ බ්‍රැන්ඩික්ස් MS වගේ ආයතනවල තියෙන සේවකයන්ගේ තත්ත්ව ගැන හිතලා බලන්න. මොකද අපි මේ ලංකාවට විරුද්ධව, ඒ කියන්නේ මේ මානව හිමිකම් කියන දේ දේශපාලනීකරණය කරලා තියෙන නිසා තමයි මම මෙතන කියන්නේ. මොකද ලංකාව අපි වුණත් ලංකාවේ ජීවත් වෙනකොට අපි සතුටු වෙන්න ඕනේ. ලංකාව කියන්නේ මානව හිමිකම් වලට රෙස්පෙක්ට් කරන රටක්. අපේ ජාත්‍යන්තරයේ අපිට තියෙනුනේ එහෙම ඉමේජ් එකක්. එහෙම නැතුව දැන් බලන්න මේ මම දැක්කා ෆයිනෑන්ෂල් ටයිම්ස් ආටිකල් එක තියෙනවා. අජිත් නිවර් කබ්‍රාල් මහත්මයා එළියට ගියා. නැත්නම් එතුමා දැන් කිව්වට වඩා වෙනස් හාත්පසින්ම වෙනස් දෙයක් තමයි ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්තරේ තියෙන්නේ 23 වෙනිදා පෙබරවාරි මාසයේ පත්තරේ. ඒකේ කියනවා මැයි මාසෙදී ඩොලර් එක රුපියල් 200ට යනවා කියලා. ඉතින් ඩොලර් එක රුපියල් 200ට මැයි මාසෙදී යන්නේ මේ ඉම්පෝර්ට් උත් නවත්තලා තියෙනකොට. කවදා හරි දවසක අපිට ඉම්පෝර්ට් ආයෙ පටන් ගන්න වෙනවා. එතකොට ඩොලර් එක තව ක්‍රෑෂ් වෙනවා. දැන් අපේ රෙවෙනියු දැන් එතුමා කිව්වට වඩා හාත්පසින්ම වෙනස් දේවල් මේකේ තියෙන්නේ. මොකද ඩොලර් බිලියන 450ක් මම හරි රුපියල් හරි මට 450 මට ආටිකල් එක අතේ නෑ. බිලියන 450ක් අපේ රෙවෙනියු එකෙන් අඩුයි. මේ පාර අපිට අපි බලාපොරොත්තු වෙනට වඩා. ඊට අමතරව ICRA ක්‍රෙඩිට් රේටින් ඒජන්සි එකෙන් කියලා තියෙනවා ඩොලර් බිලියන 2.3ක් අපිට මේ ළඟදිම
අවශ්‍ය වෙනවා ඒකට. ඒකට චීනෙත් එක්ක බයිලැටරල් ඇග්‍රීමන්ට් එකක් කරලා ඒකෙන් ඩොලර් බිලියන දෙයක් වෙනවා කියන්නේ තව ඉදිරි අනාගතයේදී චීනෙට තව කොහරි කෑල්ලක් අපිට දෙන්න වෙයි. We are going to fall into another debt trap. We have already given some in south. We are going to give in the port city. We are going to, and I saw discussions that in the north as well, that they were talking about giving some islands. So is this what we want to go to? එහෙම බැලුවම අපේ ෆොරින් සෙක්‍රටරි අපේ විදේශ ෆොරින් සෙක්‍රටරිගේ ස්ටේට්මන්ට් එකේ මෝර්නිං පුවත්පතේ කියලා තියෙනවා රටවල් විනාඩි 2යි මන්ත්‍රීතුමා විනාඩි 2යි රටවල් 21ක් ශ්‍රී ලංකාවට සපෝට් කරලා කතා කරා කියලා ඒකේ එක බටහිර රටක්වත් නැහැ. ඉතින් අපිට ඇත්තටම ඉදිරි අනාගතේ යනකොට අපිට බටහිර රටවල් වල සපෝට් එක නැතුව මේ ලංකාවේ ආර්ථිකය හදන්න බෑ. අපි ලංකරන් ඉන්නේ එරිත්‍රා වගේ රටවල. එරිත්‍රා කියන්නේ 1993 පස්සේ ඡන්දයක් තිබුණ නැති රටක්. ඒක නිසා අපි ඇත්තටම දැනගන්න ඩෙමොක්‍රසි කියන්නේ ඩෙමොක්‍රසි නැති රටවල වල බබාලා හදන්න මේ පර්මිෂන් නැහැ. Facebook නැහැ. YouTube නෑ, Instagram නෑ, Google නෑ. ඉතින් අපේ රටේ ඉන්න ජනතාවට මං හිතන්නේ එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ජනාධිපතිතුමා මම දැක්ක මේ ඊයේ පෙරේද ගම සමදක පිළිසද්දරද මොනවද කියලා තියෙනවා. එතුමා පාස්, එතුමාට PhD එකකුත් තියෙනවා. දැන් මේ දෙවනි PhD එකට වැඩ කරන්න කියලා. ඇත්තටම එතුමා දැනගන්න ඕනේ මේ රට හදනවා නම් ඉස්සෙල්ලා එතුමා මේ මානව හිමිකම් ගැන ඉස්සෙල්ලා මොන්ටසූරියට යන්න ඕනේ. මොකද PhD එකට කලින් මොන්ටසූරියකට ගිහිල්ලා මානව හිමිකම් වල රෙස්පෙක්ට් කරන රටක්. මොකද බලන්න දවසින් දවසට කියන දේවල් රටක නායකයෙක් කියන දේකට රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ. එදා අගමැතිතුමා කියනවා ජනාසභාවේලකට පර්මිෂන් දෙනවා කියලා ආපහු කියනවා ඒක නෑ කියලා. ඉතින් ඒ වගේ තමයි දැන් මේ මානව හිමිකම් කොමිසමත් එක්ක මේ ළඟදී මේ ගියේ පෙරේද දවස් ටිකක් බැලුවොත් එහෙම පළාත් සභා මැතිවරණේ තියෙනවා කිව්වා. අතුරුදහන් වෙච්ච කට්ටිය නෑ කියලා කියපු රටක අතුරුදහන් වෙච්ච පුද්ගලයන්ගේ පවුල් හම්බ වෙනවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඊට අමතරව මානව හිමිකම් ගැන හොයලා බලන්න කොමිසමක් පත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ විහිළු කරන්න හොඳ නෑ. මොකද අපේ රටේ තියෙන ඉමේජ් එක තමයි මේකෙන් බලපාන්නේ. මොකද සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් දෙයක් කිව්වම ඒ රටේ ඒක රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ. දැන් මේ දැන් කියලා තියෙනවා ජූනි මාසෙදී පළාත් සභා ඡන්දේ තියෙනවා කියලා. දැන් ජූනි මාසෙදී පළාත් සභා ඡන්දේ තිබ්බේ නැත්තම් ඉතින් ඒක නිසා මේ රටේ ඉන්න අපි මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි මානව හිමිකම් වලට ගරු කරන රටක් වෙනවා. අද බලන්න ලංකාවේ හැම තැනම උද්ඝෝෂණ මොන හරි දෙයකට ලංකාවේ උද්ඝෝෂණයක් කරන. ඒක නිසා අපි මේ කතා කරන මේ කරුණා කරලා මේ මානව හිමිකම් කොමිසම කියන එක දේශපාලනීකරණය කරන්නේ නැතුව අපි මොන හරි ලංකාව මානව හිමිකම් වලට ගරු කරන රටක් කියලා. එතකොට තමයි ලංකාවත් ඇවිල්ලා ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ටත් කැනඩා යන්න ආසාවක් තියෙන්න ඕනේ නැහැ. ලංකාව කැනඩා වගේ රටක් නැත්නම් ලංකාව ඕස්ට්‍රේලියා වගේ රටක් කියලා අපි මාරු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඉදිරි අනාගතයේදී මේ රට දැන් මේ රණ විදිහට මිලිටරයිසේෂන් එක ලංකාවත් මියන්මාර් වගේ තත්ත්වයකට යන්න හොඳ නැහැ කියන එක තමයි මගේ කැමැත්ත. ඒක නිසා කරුණා කරලා දැන්ම තීරණය කරන්න මේ අපි ලංකාව මානව හිමිකම් වලට රෙස්පෙක්ට් කරන අපිත් ඒ වගේම අපි එක රටක්වත් තරහ කරගන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය හදනවා නම් මානව හිමිකම් වලට රෙස්පෙක්ට් කරන තාම it's still not too late. So thank you. ස්තුතියි. ගරු ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා